नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संभप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि අප පසුගිය දිනෙහි කතා කළේ සංප්‍රයෝග ණය සම්බන්ධයෙන්. මේ සංප්‍රයෝග කියන වචනය පිළිබඳ අපි දැනගත්තා. ඊළඟට සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ සංප්‍රයෝග ණයත් ප්‍රකීර්ණක චෛතසික අතුරෙන් කීපයක් පිළිබඳ වූ සංප්‍රයෝග ණයත් අප දැනගත්තා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ක් තිබෙන බව. ඒ චෛතසික 7 හැම සිත්වලම යෙදෙන බැවින් ඒවා පිළිබඳව සංප්‍රයෝග ණය වශයෙන් තිබෙන්නේ එකයි. සිත් 89ෙහිම යෙදෙනවා කියන්නේ. ඊළඟට ප්‍රකීර්ණක චෛතසික 6ක් තිබෙනවා. ඒ 6ට වෙන වෙනම සංප්‍රයෝග ණය බැගින් සංප්‍රයෝග ණය 6ක් තිබෙනවා. ඒ නිසා තමයි මේ 6යි සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 පිළිබඳ වූ සංප්‍රයෝග ණයයි එකතු කොට අඤ්ඤ සමාන චෛතසිකයන්ගේ සංප්‍රයෝග ණය 7ක් දක්වා. ඒ සබ්බචිත්ත සාධාරණ 7ට එක සංප්‍රයෝග ණයක් සිත 89 නැත්නම් 121 යෙදෙන බව. එක එක ප්‍රකීර්ණක චෛතසිකයකට වෙන වෙනම සංප්‍රයෝග ණයක් බැගින් වෙනවා. ඒ නිසා අප ඒ ප්‍රකීර්ණක චෛතසික අතුරෙන් පළමු කොට කියවෙන විතර්ක චෛතසිකය ගැන දැනගත්තා. මේ විතර්කය සිත් 55ක යෙදෙනවා. ඒ අවස්ථාවේදීම අප කතා කළා මේ විතර්කය, විචාරය, ප්‍රීතිය කියන ප්‍රකීර්ණක චෛතසික 3 ධානාංග වන චෛතසික 3. අනේ ධානාංග වන චෛතසිකයන්ගේ සංප්‍රයෝග ණය දැක්වීමේදී සිත් 89 කියනුයි සිත් 121ක් විස අරගෙනයි ඒවායේ සංප්‍රයෝග ණය දක්වයි. ඒට හේතුව ඒවා ධානාංග වීම. ඒ ධානාංග වීම නිසා ඒවා පිළිබඳ වූ සංප්‍රයෝග ණය දැක්වීමට 121 ක්‍රමය ගන්නේ. ඒ ධානාංගයන්ගේ යෙදීමේ භේදයෙන් ලෝකෝත්තර සිත 8:40ක් කොට ගැනීම නිසා. ඒකත් අපි පසුගිය දිනෙහි දැනගත්තා. ඉතින් විතර්කය පිළිබඳව ඉගෙන ගත්තේ විතර්කය විපංච විඥානයයි කියන ඒ චක්කු විඥාන ආදී සිත් 10 හැර ඉතිරි කාමාවචර සිත් 44 ප්‍රථම ධ්‍යාන සිත් 11 කියන සිත් 55ක යෙදෙනවා කියන්නේ. දැන් ඒක හොඳට මතක ඇති.
ඊළඟට කීවේ විචාරය ගැන. ඒ විචාරය ධානාංගයක් බැවින් එහිද සම්ප්‍රයෝග ණය දක්වන්නේ සිත් 121ක් කොටගෙන. ඒ අනුව විචාරය විතර්කයේ යෙදෙන සිත් 55ක් පහයෙහි තවත් 11ක් එනම් ද්විතීය ධ්‍යාන සිත් 11ක් කියන ඒ සිත් 66 යෙදෙනවා. අපි මේ අවස්ථාවේදීම දැනගත්තා විතර්කය සිත් 55ක යෙදෙන අතර සිත් 66ක යෙදෙන්නේ නැtei කියලා. ඒ වගේම විචාරය සිත් 55ක යෙදෙන අතර 66ක යෙදෙන අතර සිත් 55ක යෙදෙන්නේ නැtei. විචාරයේ සිත් 66ක යෙදෙනවා කියවේ ඒ ප්‍රථම ධ්‍යානයේ විතර්කයේ තිබෙනවා. ද්විතීය ධ්‍යානයේ විතර්කයේ තිබෙනවා. මේ විතර්කයේ නැහැ. එතකොට විචාරය ප්‍රථම ධ්‍යානයේ තිබෙනවා, ද්විතීය ධ්‍යානයේ තිබෙනවා. විතර්කය ප්‍රථම ධ්‍යානයේ පමණයි, ද්විතීය ධ්‍යානයේ යෙදෙන්නේ නැහැ. අන්න ඒ කාරණේ නිසා තමයි විතර්කය සිත් 55ක යෙදෙන අතර විචාරය සිත් 66ක යෙදෙනවා කියන්නේ. විතර්කයේ දුරුකොට උපදවා ගන්නා ද්විතීය ධ්‍යාන සිතෙහි විචාරය තිබෙනවා. විතර්කයේ නැහැ. ඒ නිසා විචාරය යෙදෙන සිත් 66ක්, විචාරයේ නොයෙදෙන සිත් 55යි. ඊළඟට ආවේ අධිමෝක්ෂය. අධිමෝක්ෂය ධානාංගයක් වන චෛතසිකයක් නොවේ. ඒ නිසා එහි සංප්‍රයෝග ණය දැක්වීමේදී අනුගමනය කරන්නේ සිත් 89යි කියන මේ බව. 89ක් සිත් අතුරෙන් තමා අධිමෝක්ෂයේ යෙදෙන සිත් ගණන පිරිසිඳ ගන්න, වෙන්කොට ගන්න. ඒ නිසා අධිමෝක්ෂයේ කියන ඒ ස්වභාවයේ ධර්මයේ චෛතසිකය යෙදෙන සිත් ද්විපංච විඥාන විචිකිච්ඡා වජ්ජිත චිත්තේසු කියලයි අභිධර්මාර්ථ සංග්‍රහයේ එන පාඨය. ද්විපංච විඥානයේ කීවේ ඒ සිත් 10, චක්කු විඥානාදි සිත් 10, විචිකිච්ඡා සංපයුක්ත සිත කියන මේ 11යි යෙදෙන්නේ නැත. ඒ යෙදෙන්නේ සිත් 78ක. ඒ සංක්ෂේපණයින් දක්වන සිත් ගණනෙනුයි ඒක පිරිසිඳ ගන්න. 89ක් සිත් අතුරෙන් 78ක අධිමෝක්ෂයේ යෙදෙනවා, 11ක යෙදෙන්නේ නැහැ. ඊළඟට ප්‍රීතිය, විරිය ගැන කිව්වේ නැති කියලා මට හිතෙන්නේ. ඒ විරිය පංචද්වාරා වජ්ජන විපංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ වජ්ජිත චිත්තේසු යනුවෙන් සංග්‍රහ පාඨය. වීර්යය ධානාංගයක් වන චෛතසිකයක් නොවේ. ඒ නිසා ඒ වීර්යය පිළිබඳ වූ සංප්‍රයෝග ණය දක්වන්නේ සිත් 89ෙහි 89ක් සේගෙන. ඒ 89 අතුරෙන් වීර්යය සිත් 16ක යෙදෙන්නේ නැtei කියන එකයි අර පාඨයෙන් දක්වන්නේ. විරියං පංචද්වාරා වජ්ජන විපංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ වජ්ජිත චිත්තේසු. පංචද්වාරා වජ්ජන සිත වීර්යයේ නොයෙදෙන සිතක්. ඒ නිසා එහෙම දක්වලා තියෙනවා. ඊළඟට විපංච විඥාන චක්කු විඥාන ආදී ඒ සිත් 10 වීර්යයේ නොයෙදෙන සිත් 10ක්. සම්පටිච්ඡන සිත් 2 උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත් තිබෙනවා. අකුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, කුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිතේ කියලා දෙකක්. ආ හේතුක සිත් වල ලැබෙන්නේ ඒ දෙකක්. සම්තීරණ සිත් 3ක් තිබෙනවා. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණය, කුසල විපාක සෝමනස්ස සහගත සම්තීරණය සහ උපේක්ෂා සහගත සම්තීරණය. මෙන්න මේ සිත් 16යි වීර්යය යෙදෙන්නේ නැහැ. 89ක් සිත් අතුරෙන් වීර්යය යෙදෙන සිත් තිබෙන්නේ
3යි. ඒ 73 ගන්නට ඕන. දැන් අකුසල් සිත් කියලා කොටසක් තිබෙනවානේ අපි ඉගෙන ගත්ත. ඒ අකුසල් සිත් ඒවා ජවන කෘත්‍යයේ සිදු කරන සිත්. ඒවා අපි ඒ කෘත්‍ය ගැන කතා කරලා නැහැ. ඒ සිත්වල වීරියේ තිබෙනවා. අකුසල් සිත් 12ෙහිම වීරියේ තිබෙනවා. අහේතුක සිත් වලිනුන් ද්විපංච විඤ්ඤා පංචද්වාරා වජ්ජන ද්විපංච විඥාන සම්පටිච්ඡන සම්පීරණ කියලා එහෙ නම් කලේ හිම දැක්වූයේ අහේතුක සිත් වලටම ඇතුළත් සිත් 16ක් පංචද්වාරා වජ්ජන ද්විපංච විඥාන සම්පටිච්ඡන සම්පීරණ එහෙමන ඒ 16 දැක්වම අහේතුක සිත් වලින් ඉතිරි වෙලා තිබෙන්නේ දෙකයි. ඒ දෙක මොනවාද? උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිතක්, සෝමනස්ස සහගත හසිතුප්පාද සිතක්. මේ සිත් දෙකෙහි වීරිය යෙදෙනවා. ඊළඟට කාම සෝබන සිත් සියල්ලෙහිම වීරිය තිබෙනවා. රූපාවචර සිත් සියල්ලෙහිම වීරිය යෙදෙනවා. අරූපාවචර සිත් සියල්ලෙහිම වීරිය යෙදෙනවා. ලෝකෝත්තර සිත් සියල්ලෙහිම වීරිය යෙදෙනවා. ඒ විදිහටයි ඒ 73 ගන්නට ඕන. වීරිය ළඟටයි ප්‍රීතිය එන්නේ. ප්‍රීතිය යෙදෙන සිත් අප පසුගිය දිනේ කීවා ඒ පිළිවෙල වෙනස් වුණු නිසා දැන් කිය යුතුයි ඒක. ඒ ප්‍රීතිය උපදින්නේ ප්‍රීතිය කියන ස්වභාවය මා පසුගිය දිනේ විස්තර කළා. චිත්තචෛතසික ධර්මයන් පුම්බවන පිනවන ස්වභාවයයි ප්‍රීතිය කිව්වේ. ඒ ප්‍රීතිය ධම්නස් සිත්වල උපේක්ෂා සහගත සිත්වල කාය විඥාන සිත්වල චතුත්ථඥාන සිත්වල යෙදෙන්නේ නැtei. ප්‍රීති දෝමනස් උපේක්ඛා සහගත කාය විඥාන චතුත්ථඥානික ඥාන වජ්ජිත චිත්තේසු. ධම්නස් සිත්වල ප්‍රීතිය යෙදෙන්නේ නැති බව අපිට බොහොම පැහැදිලි කාරණයක්. මොකද දෝමනස්යත් එක්ක ප්‍රීතිය කොහොමදවත් යෙදෙන්නට බෑ. ඒ නිසා ධම්නස් සිත් තිබෙන්නේ දෙකයි. ඒ අකුසල සිත්වල ලැබෙන පටිඝ සම්පයුක්ත සිත් දෙක. උපේක්ෂා සහගත සිත් තිබෙනවා 55ක්. ඒ උපේක්ෂා සහගත සිත් 55ෙම ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. කාය විඥාන සිත් තිබෙනවා දෙකක්. සුඛ සහගත දුක්ඛ සහගත වශයෙන් මේක දෙන්නේ. අකුසල විපාක දුක්ඛ සහගත කාය විඥානය හා කුසල විපාක සුඛ සහගත කාය විඥානය. ඒ කාය විඥානයේ කිවේ මේ කයෙහි ගැටෙන ඉෂ්ඨ අනිෂ්ඨ පොට්ටබ්බා රම්මණයන් ගනිමින් උපදනා සිතක්. මේ කයේ ගැටෙන දේවල් පිළිබඳව ඇතිවන්නා වූ දැනීම. ඒ දැනීම වේදනා දෙකකින් යුක්තව ලැබෙන්නට පුළුවන්. එක්කෝ සුඛ වේදනාව, එහෙම නැත්නම් දුක්ඛ වේදනාව. ඒ දුක හෝ සුඛ වූාට එය කායිකයි. ඒ කායිකව ලැබෙන ඒ සිතෙහි කියන්නේ කායද්්වාරයේ පමණක් නෙවෙයි කාය වස්තුව මැසුරු කොට උපදනා වූ ඒ කාය විඥාන සිතෙහි ප්‍රීතිය ලැබෙන්න විදිහක් නැහැ. ඒ නිසායි ප්‍රීතිය නොලැබෙන්නේ. ඒ කාය විඥාන සිත්වල ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. අනිත් එක චතුත්ථඥාන සිත්. චතුත්ථඥාන සිත් තිබෙනවා. අපි ඒ ධ්‍යාන සිත් පිළිබඳව මේ සංප්‍රයෝගණය ගැන කතා කරද්දී මුලදී සැලකුවේ ඒවා 11 වශයෙන්ගෙන අන්තිමට කිව්වේ 23යි කියලා පංචම ධ්‍යාන සිත්. එහෙම ගත්තාම ඒ චතුත්ථඥාන සිත් වශයෙන් 11ක් දක්වනවා. ඒ 11 කියන මේවා හැර ඉතිරි සිත්වල ලැබෙනවා. එහෙම ගත්තම ඒ නොයදෙන සිත් හැටියට දක්වනවා. දෝමනස්ස දෙක උපේක්ෂා සහගත 55, එතකොට 57, කාය විඥාන සිත් දෙක 59, චතුත්ථඥානික සිත්
11 70. ඒ 70 යෙදෙන්නේ නැහැ 51ක ප්‍රීතිය යෙදෙන. ඉතින් මේ 51ත් මොනවද කියලා අපි වෙන් කරගන්න. ඒකට අපිට ඉගෙනගෙන තියෙන පිළිවෙලින් සිත් පිළිබඳව අපේ ඉගෙන ගත්ත පිළිවෙලක් තිබුණා. අකුසල් සිත්, අහේතුක සිත්, කාමසෝභන සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා මේ පිළිවෙලක් තිබුණා. අනේ මේ පිළිවෙල අනුව සලකනවා නම් ඒ යෙදෙන සිත් ප්‍රීතිය යෙදෙන සිත් වශයෙන් මුලටම දක්වන්නට තිබෙන්නේ ලෝභ මූලෙහි ලැබෙන සෝමනස්ස සහගත සිත් 4. සෝමනස්ස සහගත සිත් 4 ප්‍රීතියේ යෙදෙන. අනිත් ඒවා ලෝභ මූලයේ තියෙන උපේක්ෂා සහගත, ද්වේෂ මූලයේ දෝමනස්ස සහගත, මෝහ මූලයේ උපේක්ෂා සහගත. ඒ නිසා ඒවායේ ප්‍රීතිය ලැබෙන්නේ නැහැ. ඒකට අකුසල් වල සෝමනස්ස සහගත සිත් 4. ඊළඟට අහේතුකයි. අහේතුකෙහි ප්‍රීතිය ලැබෙන සිත් වශයෙන් තිබෙන්නේ මොනවාද? ඒත් සෝමනස්ස සිත්නේ. සෝමනස්ස සිත් කීයක් තිබෙනවද? අහේතුකෙහි දෙකක් තිබෙනවා. සෝමනස්ස සහගත සම්පීර්ණ සිතයි, සෝමනස්ස සහගත හසිතුප්පාද සිතයි. ඒ සිත් දෙක. අනිත් ඒවා උපේක්ෂා සහගත හා දුක්ඛ සහගත සුඛ සහගත. එහෙමයි එන්නේ. ඒත් සෝමනස්ස සම්පීර්ණය, සෝමනස්ස හසිතුප්පාද. ඊළඟට කාමසෝභනෙහි සෝමනස්ස සහගත සිත් 12. කාමසෝභන සිත් 24නේ. කුසල 8යි, විපාක 8යි, ක්‍රියා 8යි. එයින් සෝමනස්ස උපේක්ෂා වශයෙන් වී වේදනා භේදයේ තිබෙන්නේ. එයින් සෝමනස්සයෙන් යුක්ත වූ සිත් 12. ඊළඟට ප්‍රීතියේ යෙදෙන සිත් වන්නේ අපි ධ්‍යාන සිත්, ධ්‍යාන ලෝකෝත්තර වශයෙන් එකතු කරලා ගත්තම ප්‍රථම ධ්‍යාන සිත් 11, ද්විතිය ධ්‍යාන සිත් 11, තෘතිය ධ්‍යාන සිත් 11 කියන ඒ 33 ඒ එකතු වුණාම ලැබෙනවා 51ක්. ඊළඟට එන්නේ ඡන්දය. ඡන්දයන් ධානාංගයක් වන චෛතසිකයක් නෙවෙයි. ඡන්ද කියන එක දන්නවනේ. ඡන්දේ කියවේ කැමැත්ත. කත්තු කම්මිතා ඡන්දය. එය ස්වභාව වශයෙන් ගත්කල ඒ ධර්මයේ ධර්ම ස්වභාව වශයෙන් ගත්කල ඒක කුසලයේකුත් නෙවෙයි අකුසලයේකුත් නෙවෙයි. මේ වෙනත් එකක් ඒ ක්‍රියා ආදී වශයෙන් දක්වන්නට පුළුවන් එහෙම එකකුත් නෙවෙයි. ඒ ප්‍රකීර්ණක චෛතසිකයක් නේ. ඒ නිසා ඒවා ඒ ඡන්දය අකුසල් සමග යෙදෙන විට අර අනිත් ධර්ම වගේම අකුසල් සමග යෙදෙන විට අකුසලයක්, කුසල් සමග යෙදෙන විට කුසලයක්. ඒ අකුසල් සමග යෙදෙන විට ඒ ඡන්දය නරක ඡන්දයක්, හොඳ ඡන්දයක් නෙවෙයි. කුසල ඡන්දයක් නෙවෙයි. ඒකට අකුසල ඡන්දය. කුසල් සමග යෙදෙන විට අකුසලයන්ට විරුද්ධ වූ කුසලයන්ට සමාන වන බවක් තිබෙන්නේ. එතෙන්දී කුසල ඡන්දය. අකුසල් දුරු කිරීමට පුළුවන් ඡන්දයක් එතන තිබෙනවා. අනේ විදිහට ඒ ඡන්දය පිළිබඳව තේරුම්ගෙන අපි තිබෙන්නට ඕනේ. මේ ඡන්දේ හොඳ ඡන්දයක් තියෙනවා නරක ඡන්දයක්. ඒ කැමැත්ත කියන එකනේ කත්තු කම්මිතා ඡන්දය. කත්තු කම්මිතා කියන එකයි ඒ ඡන්දය දක්වන්නේ. කත්තු කම්මිතා කියන්නේ කරනු කැමැත්ත. අපිට තිබෙනවා යනු කැමැත්ත, එනු කැමැත්ත, දකිනු කැමැත්ත, අසනු කැමැත්ත, කනු කැමැත්ත, බොනු කැමැත්ත ඔය ආදි වශයෙන් ඕන තරම් ඒ කැමැත්ත දක්වන්නට පුළුවන්. ඒ කැමැත්ත වශයෙන් ඇතිවන ඒ එක එක අවස්ථාව අනුව වෙන් කරගන්නට වෙනවා. ඒක කුසලයක්ද අකුසලයක්ද? ප්‍රධාන වශයෙන් මේ දෙකනේ වෙන් කරගන්නට තිබෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? ඒ ලෝභයත් සමග යෙදෙන ඡන්දය නම් අකුසලයක්. අලෝභයත් සමග උපදන ඡන්දය කුසලයක් වෙනවා. අර විපාක සිත්වල ක්‍රියා සිත්වල ලැබෙන එකක් නම් අව්‍යාකෘතියම වෙනවා. නිසා ඡන්දේ තිබෙනවා
ඒක තේරුම් ගන්නට ඕන. නැත්තම් නිකම්ම කෙනෙකු හිතුවොත් Tamante යමක් පිළිබඳව ඇතිවන ඡන්දය ඒක අකුසලයක් වෙයි කියලා එතකොටත් වැරදි. එහෙම වැරදි. එහෙම හිතා ගන්න එක. ඒ ඡන්දය කුසල ඡන්දය තියෙනවානේ. අපිට දන් දීමේ කැමැත්ත ඇති වෙනවා. කෙනෙක් ඒකට කියන්න බැරි නෑ. ඒ කැමැත්තට සමහර විටක කෙනෙක් පාවිච්චි කරනවා ආසාව කියන වචනය. ඒ කැමැත්තයි ආසාවයි කියන එක දෙකක් මිසක එකක් නෙවෙයි. ආසාව කියන එක ලෝභයයි. කැමැත්ත කියන එක ලෝභය නෙවෙයි. නමුත් ලෝභයත් සමග උපදින්නට පුළුවන් උපදින එක. ලෝභයත් සමග උපදින විට ඒක ලෝභයට අනුකූලයි. අලෝභයත් සමග උපදින විට අලෝභයට අනුකූලයි. ඒ නිසානේ අලෝභයත් සමග උපදනා වූ ඡන්දය දැන් අපට මේ අවස්ථාවේදී තියෙනවා. ඒකේ කුසලයක්. දැන් මේ පින්තුන්ට බණ ඇසීමේ කැමැත්ත තියෙනවා. මේ සිතත් සමග උපදිනවා. දැන් උපදනා සිත් සමග ඒ බණ ඇසීමේ කැමැත්ත කියන. ඒ කැමැත්තත් උපදිනවා ඒ ඇසීම් ක්‍රියාවේ සිදු කරන ඒ ජවනයත් සමග. එතන කුසල ඡන්දයක්. මහාතත් උපදිනවා බණ කියනු ධර්මයේ කියා දෙනු කැමැත්ත. ඒ කීමේ කැමැත්ත උපදිනවා. අපට උපදනා වූ අලෝභ, අදෝස, අමෝහ කියන මේවායින් යුක්ත වූ සිත්වල ඒ ඡන්දයක් ලැබෙනවා. ඒ නිසා අප දෙපිරිසටම මේ අවස්ථාවේදී ලැබෙන ඒ සිත්වල උපදනා වූ ඒ ඡන්දය සිත් මෙන්ම කුසල ඡන්දයක් උපදිනවා. ඒ වගේම කෙනෙකුට ලෝභයත් සමග ඡන්දය උපදිනවා නම් යමක් දැකීමේ ආසාව තිබෙනවා ලෝභයත් එක්ක උපදිනවා. දැන් අපට සමහර ඒවා තිබෙනවා අපි බලන්නට කැමති. අපි යම් කිසි පින්කමක් දකින්නට අපේ තියෙන කැමැත්ත. ඒ කැමැත්තයි ආසාවයි කියන මේ දෙක වෙන් කර ගන්නට ඕන. සමහර විටක කෙනෙකුට ආසාවම උපදින්නත් පුළුවන්. එතකොට ඒක ලෝභය. ඒ කැමැත්තත් උපදින්නට පුළුවන්. ඒ ලෝභය සමගමත් කැමැත්ත උපදිනවා. එතකොට ඒක ලෝභයට අනුකූල එකක්. එතෙන්දී ඒක අකුසලයක්. හුදු කැමැත්ත උපදිනවා. අපි කියමු අපි පින්කමක් කරන්නට කැමති, පින්කමක් දකින්නට කැමති. ඒ කැමැත්ත ලෝභය නැති. ලෝභයත් එක්ක ගියොත් ඒක අකුසලයට වැටෙනවා. ඉතින් මේ දෙක වෙන් කර ගන්න ටික අමාරු වැඩක්. ඒකට තමා කුසල් අකුසල් කියන මේ දෙක ගැන දැනගත යුතු තිබේ. සමහරුන්ට කුසල් කරනවායි කියන එහෙම අවස්ථාවලදී පවා තමාගේ තිබෙන මේ ධර්ම පිළිබඳ නොදැනීම හේතු කොටගෙන අර ලෝභයම උපදවා ගන්නට පුළුවන් ඡන්දය වෙනුවට. දැන් කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ වත්ද? ඒ ප්‍රාර්ථනා ලෝභයෙන් කරන ප්‍රාර්ථනා තිබෙනවා. කැමැත්තෙන් කරන මේ ඡන්දයෙන් කරන ප්‍රාර්ථනා තිබෙනවා. ඉතින් මේ දෙක වෙන් කර ගන්නට පුළුවන් වෙන්නට ඕන. ලෝභයෙන් කරන ප්‍රාර්ථනාවලට ඒ ඡන්දය යෙදෙන්නේ නැතුව නෙවෙයි. මේ අර ස්වර්ණතිලකාව කරපු ප්‍රාර්ථනාව දන්නවනේ. ඒ වගේ කෙනෙක් ප්‍රාර්ථනා කරන්නට පුළුවන්. බලවත් වූ ලෝභයකින් යුතුව ඒ ප්‍රාර්ථනාව කළේ. ලෝභයක් ගාවගෙන නෙවෙයි. පිනක් කරලා කරපු ප්‍රාර්ථනාව. තමා දුටුවන් පිස්සු කරවන රූප සම්පත්තියක් නේ ප්‍රාර්ථනා කළේ. එතන ලෝභයක් තියෙනවා. තමන් එහෙම නෙවෙයි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා. මම අග්‍ර ශ්‍රාවක වෙනවා. මහා ශ්‍රාවක වෙන්නට. සමහර විටක බුදු වන්නට. එහෙම ප්‍රාර්ථනා කරන්නේ. එහෙම ඒක කියන්නට බෑ ලෝභයෙන් කියනවා. කාරණේ දන්නේ නැති කෙනෙක් නම් ලෝභයත් ඇති කරගන්නට බැරි නෑ. නමුත් එතන තිබෙන්නේ ඡන්දය. ඒක තේරුම් ගන්නට. ඒ සමහර හිතනවා හැම ප්‍රාර්ථනාවක්ම ලෝභයෙන් කියලා. ඒකත් වැරදි. මේ ඡන්දය හොඳට තේරුම් ගත යුතු ධර්මයක්. ඡන්දය කියන එක අනේ ඡන්දය යෙදෙන සිත් වශයෙන් එන්නේ මේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි අනුගමනය කරන පිළිවෙලක් තිබෙනවා. ඒ පිළිවෙලෙහි අනුව පෙන්වන්නේ ඒ පාඨයෙන් පෙන්වන්නේ නොයෙදෙන සිත් මෙන්න මේවයි කියලා.
ඡන්දය නොවේද? ඡන්தோ අහේතුක මෝමූහ වජ්ජිත චිත්තේසු. ඡන්දය අහේතුක සිත්වලත් මෝහ මූල සිත්වලත් කියන මේවා හැර ඉතිරි සිත්වල ලැබේ. අහේතුක සිත් හා මෝමූහ සිත් කියන මේ දෙකොටස එකතු වුණාම සිත් කීයද? 20යි. ඒ 20 හැර ඉතිරි 69ෙහි ඡන්දේ යෙදේ කියලා. ඉතිරි 69. ඒකට අකුසල් වලින් කීයක ඡන්දේ යෙදෙනවද? 10ක යෙදෙනවා. මෝහ මූල සිත් දෙකේ යෙදෙන්නේ නැති අන්තිමට කියන අකුසල් සිත් දෙකේ යෙදෙන්නේ නැහැ. ඊළඟට එන සිත් 18හිම යෙදෙන්නේ නැහැ. එතකොට ලේසි ඡන්දය නොයෙදෙන සිත් වෙන්කොට ගන්න. පිළිවෙලින්මයි තියෙන්නේ සිත් 20. පෙන්නලා තියෙන්නේ එහෙමයි. මෝහ මූල සිත් දෙක අකුසල් සිත් වල අවසානයේට කියවෙන්නේ. ඊළඟට එන්නේ අහේතුක සිත් 18. එතකොට මේ පිළිවෙලින්ම උපේක්ෂා සහගත විචිකිච්ඡා සංපයුක්ත සිත, උපේක්ෂා සහගත උද්ධච්ච සංපයුක්ත සිත කියලා අකුසල් සිත් දෙක කියලා. ඊළඟට අකුසල විපාක චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, දුක්ඛ සහගත කාය විඥානේ, උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත, උපේක්ෂා සහගත සම්තීරණ සිතේ කියන අකුසල විපාක 7. ඊළඟට අහේතුක කුසල විපාක 8. කුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥානේ, සෝත විඥානේ, ගහන විඥානේ, ජීවහා විඥානේ, සුඛ සහගත කාය විඥානේ, උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, සෝමනස්ස සහගත සම්තීරණ සිත, උපේක්ෂා සහගත සම්තීරණ සිත. එන ඒ අහේතුක කුසල විපාක 8. ඊළඟට ක්‍රියාසිත 3 උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිත, උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිත, සෝමනස්ස සහගත හසිතුප්පාද සිත කියන ඒවල අහේතුක සිත්වලත් මෝමෝහ සිත්වලත් කියන මේ වාහි ඡන්දය යෙදෙන්නේ නැහැ. ඉතිරි සිත් 69ෙහි යෙදෙනවා. ඒ තමා අඤ්ඤ සමාන චෛතසික. අඤ්ඤ සමාන චෛතසික තිබෙන්නේ 13යි. ඒ 13 පිළිබඳ වූ සංප්‍රයෝග ණය 7. ඉතින් මේ සංප්‍රයෝග ණය 7 සබ්බචිත්ත සාධාරණ සිත 89ක. විතර්කය 55ක. විචාරය 66ක. අදිමෝක්ෂය කීයකද? 77ක. වීර්යය 73ක. ප්‍රීතිය 51ක. ඡන්දය 69ක. මේ විදිහට ඒ සංප්‍රයෝග ණය 7ක් තිබෙනවා. ඊළඟට එන්නේ අකුසලයන්ගේ සංප්‍රයෝග ණය. අකුසල චෛතසික 14ක් අප ඉගෙනගෙන තිබෙනවා. ඒ 14 මෝහ චතුස්කය, ලෝභත්‍රිකය, දෝෂ චතුස්කය, තීන මිද්දද්වය, විචිකිච්ඡා කියලා පහකට බෙදා දක්වනවා. කොටස් 5කට. ඒ නිසා අකුසලයන්ගේ සංප්‍රයෝග ණය දක්වන්නේ 5ක්. කොහොමද? මෝහ චතුස්කය කීවේ මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච. මේ 4 හැම අකුසල් සිතකම ඉන්නේ. අකුසල් සිත් 12හිම මේ 4 යෙදී. ඒ තමා ඒ 4 පිළිබඳ වූ සංප්‍රයෝග ණය දැක්වීමේදී අකුසල් සිත් 12හිම මේ 4 යෙදෙන බව දැක්වීම තමා ඒ 4 පිළිබඳ වූ සංප්‍රයෝගය දැක්වීම. සංප්‍රයෝග ණය ඒවා යෙදෙන ක්‍රමය. මේ 12යි යෙදෙන. මෝහය කියන මුලාවන ස්වභාවය හැම අකුසල් සිතකම තිබෙනවා. ඒ මුලාවන ස්වභාවය නැත්නම් අකුසල් සිතක් වන්නට බෑ. ඒ තැනැත්තා වෙන කරුණු අතින් තමා සලකන විදිහට හෝ තමා අන්තිම ඉහළ ඥානවන්තයෙක් යා තමාම සිතක් යම් කිසි අවස්ථාවකදී ලෝභයෙන් යුක්ත වූ සිතක් උපදිනවා නම්, ද්වේෂයෙන් යුක්ත වූ සිතක් උපදිනවා නම්, මෝහයෙන් යුක්ත වූ සිතක් උපදිනවා නම්
ඒ අවස්ථාවේදී එතන අර මෝහයෙන් කෙරෙන මුලාවෙන් යුක්ත වූ කෙනෙක්. මුලා වූ ස්වභාවයේ අවස්ථාවේ තිබේ. ඒ නිසා මෝහය හැම අකුසල් සිතකම යෙදෙන ධර්මයක්. මෝහ අහිරිකය අනුත්තප්පය. කිසිදු අකුසල් සිතක් මේ අහිරික අනුත්තප්ප කියන මේ දෙක නොයෙදෙන සිතක් හැටියට දක්වන්නටත් බෑ. මොකද අහිරිකය කියන්නේ ඒ ලාමක වූ අකුසල කර්මය. අකුසලය පිළිබඳව ලැජ්ජා නැති ස්වභාවය. අනිත් එක භය නැති ස්වභාවය. ඒ කියන්නේ ලැජ්ජා භය කියලා තියෙන්නේ. දැන් සමහර විට කියනවානේ ලැජ්ජා භය නැත්නම් ඕනේ දෙයක් කරන්නට පුළුවන් කියලා. ඒ ලැජ්ජා භය කියවේ පාපයට ලැජ්ජාව හා පාපයට භය. ඒ දෙක නැති බව හැම අකුසල් සිතකම තිබෙනවා. ඒ කුඩා අකුසලයක් විශාල එකක් කියලා එහෙම වෙනසක් අල්පසාවද්‍ය මහාසාවද්‍ය කියන මේ වශයෙන් පෙන්වන්නට පුළුවන්. එහෙම දක්වන්නට හැකියි. කොයි විදිහේ දැන් අප්පමත්තකම්පි ගූතෝ දුගන්ධෝ කියලා කියන්නේ අසුචියයි කියන එක ඊටාම ස්වල්පයි. ඊටාම මේ ස්වල්ප වූ අසුචියක් වා දුර්ගන්ධය තියෙනවා ඒ වගේම. ඒකේ මේ කුඩාය කියන හේතුවෙන් දුර්ගන්ධය නැතිවන්නේ නැහැ තියෙන. අන්න ඒ වගේ. අකුසලයේ කියන එක ඒකේ ප්‍රභේද තිබෙන්නට පුළුවන්. ඒ කොයිතරම් ප්‍රභේද තිබුණා. ඒ ලැජ්ජා විය යුතු එකක්, ඒ බිය විය යුතු එකක්. මේ ස්වභාව දෙකම පවතින තුරු එතනත්තා අකුසලයට වැටෙන්නේ නැහැ. මේ දෙක නැතිව ගිය කල්හි ඇතිවන්නේ ඒ දෙක පළවා හරින අහිරික අනුත්තප්ප කියන්නේ. ඒ කියන්නේ දැන් සමහරු ඒක බොහොම නොබා ඉදිරිපත් වන්නේ නේ. කිසිදු බියක්, කිසිදු සැකයක්, පැකිලීමක් එහෙම නැතුව අකුසලයන් කිරීමට ඉදිරිපත් වන්නේ මේ ස්වභාවයන් දෙක නිසා තමයි. ඒ නිසා මේ දෙක බල දෙකක් කියලා දක්වන්නේ. අහිරික බල, අනුත්තප්ප බල කියලා. අහිරික බල, අනුත්තප්ප බල. එතකොට ඒ දෙක. එතකොට මෝහය, අහිරිකය, අනුත්තප්පය. අනිත් එක උද්ධච්චය. උද්ධච්චය පිළිබඳව අප කතා කළා මේ චෛතසික පිළිබඳව ඉගෙන ගන්නකොට. එහි ස්වභාවයක් කුමක්ද? නොසන්සුන් බව. නොසන්සුන් බවයි මේකේ තියෙන්නේ. නොසන්සුන් බව. අද අකුසලයක් කියන්නේ. නෑ අකුසල් සිත් කියන්නේ ඒවා මොන විදිහේ තන්පත් බවක් ඒ සිත ඇති වූ අවස්ථාවකදී ඒ ඇතේ කියන බව කාහට පෙනුණා. ඒ සිතේ නම් නැහැ ඒ විදිහේ සංසුන් බවක්. ඒ සිත හැම විටම සැලෙන බවින් යුක්තයි. උද්ධච්චය කියන්නේ ඒක. හැම අකුසල් සිතකටම ඒ නිසා ඒ උද්ධච්චය පොදු ධර්මයක්. හැම අකුසල් සිතකටම පොදු. එබැවිනුයි අකුසල සාධාරණ චෛතසිකයි කියලා ඒ හතරට නම් දී තිබුණේ. ඒ නිසා මෝහ අහිරික අනුත්තප්ප උද්ධච්ච කියන ඒ චෛතසික හතර පිළිබඳ වූ සංප්‍රයෝග ණය වශයෙන් දක්වන්නේ අකුසල් සිත් 12හිම මේ හතර යෙදෙනවා කියන. ඒකට ඒ හතර අකුසල් සිත් 12. එයි අර ඒක උපාද, ඒක නිරෝධ, ඒක ආලම්බන, ඒක වස්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් යෙදෙනවා. ඒ තමයි එහි සංප්‍රයෝග ණය. ඒවායේ සංප්‍රයෝග ණය. ඊළඟට එන්නේ ලෝභත්‍රිකය කියන්නේ. ලෝභත්‍රිකය කීවේ ලෝභ, ditthi, මාන කියන තුන. එයින් ලෝභය ලෝභ මූල සිත් 8ෙම යෙදෙනවා.
දිට්ඨිගත සංපයුක්ත සිත් හතරෙහි යෙදෙනවා. මානය දිට්ඨිගත විප්පයුක්ත සිත් හතරෙහි ඇතැම් විටක යෙදෙනවා. ඒක ඒ විදිහට තේරුම් ගන්නට. ලෝභත්‍රිකය කියන මේ චෛතසික තුන ලෝභය ලෝභ මූල සිත් අතෙහි. ඒකේ පේනවනේ ලෝභ මූල සිතේ කියන්න බෑනේ ලෝභය නැත්නම්. ඒ නිසා ලෝභ මූල සිත් අතෙහි ලෝභය සංප්‍රයෝග වෙනවා. ලෝභ මූල සිත් අතේ. එතකොට ලෝභය පිළිබඳ වූ සංප්‍රයෝගය නම් ලෝභ මූල සිත් අත. ඒ ලෝභ මූල සිත් අත අතුරෙන්ම හතරකයි දිට්ඨිය සංප්‍රයෝගවත්. දිට්ඨි චතුසු දිට්ඨිගත සංපයුක්තේසු. දිට්ඨිගත සංපයුක්ත සිත් හතරයි. ඉතින් ඒ දිට්ඨිගත සංපයුක්ත සිතේ කියන එක ඇතිවන්නේ වැරදි දෘෂ්ටියක් ඇති කරගන්නා අවස්ථාවවලදී ඒ අවස්ථාව ඒ දිට්ඨිය උපදන අවස්ථාව අසුවල් අවස්ථාවේ කියලා ඒ කිනික පිළිබඳව වෙන් කරගෙන හැමතිස්සෙම අපිට දක්වන්නට අමාරුයි. ඒ කියන්නේ දැන් සමහර විටක කෙනෙකුට ඒ ලෝභයෙන් යුත් වූ සිත් උපදන අවස්ථාවවලදී ඒ අරමුණ පිළිබඳව Tamanගේ ආකල්පයම වැරදි දෘෂ්ටියක් විය හැකියි. එහෙම අවස්ථාවවලදී තෙතම දිට්ඨිගත සංපයුක්ත සිතක් උපදවා ගන්නා අවස්ථාවක් වෙනවා. මේ කවුරුවත් හිතිය යුතු නෑ අප බෞද්ධ බැවින් අපට දිට්ඨිගත සංපයුක්ත සිත් උපදින්නේ නැති එක. අපට මේ භයානක මිත්‍යා දෘෂ්ටි නම් උපදින්නේ නැති බව ඇත්ත. එහෙම ඒවා අප කොහොමදවත් පිළිගන්නේ නැති ඒවා තිබෙනවානේ. ඒ වැරදි දෘෂ්ටි. එහෙත් සමහර කරුණු පිළිබඳව ඒ දෘෂ්ටිය අපට නැtei කියන්නට බෑ. දැන් අපි ගනිමු සක්කාය දෘෂ්ටිය කියන්නේ. දැන් යම් අවස්ථාවලදී ඒ විදිහේ ආත්ම දෘෂ්ටියක් උපදිනවා නම් ඒ උපදින්නේ මේ ditthිගත සංපයුක්ත සිතේ. ditthිගත සංපයුක්ත සිතේ. ඉතින් අර රූපං අත්තතෝ සමුනුපස්සති ආදි වශයෙන් විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටියක් ගැන දක්වන්නේ ඒ විසිවැදෑරුම් වූ සක්කාය දෘෂ්ටියෙන් යම් ආකාරයක සක්කාය දෘෂ්ටියක් යම් වේලාවක කෙනෙකුට උපදිනවා. ඒක මතකද? ඒ ditthිය කියන එක අපට තිබෙනවා අනුසය වශයෙන්. අනුසය ගැන නෙවෙයි. ඒක යම් කිසි සිතක උපදිනවනේ. එතකොට නෙමෙයි ඒක ධර්මයක් හැටියට උපදින අවස්ථාව. ඒ අවස්ථාවේදී මේ සංප්‍රයෝග ණයක් දක්වන්නට තියෙන්නේ. උපදිනවා නම් එතකොට උපදින්නේ මේ ditthිගත සංපයුක්ත සිත. ඉතින් ඒ නිසා මේ ditthිගත සමහර ඒවා පිළිබඳව අපට මේ විදිහේ වැරදි දෘෂ්ටි තිබෙන්නට පුළුවන්. අපි කෙනෙක් හිතුවොත් එහෙම මේ සතෙකු තවත් සතෙකු දැහැගෙන මරන්නට ලෑස්ති වෙන වෙලාවේ කුඩා සතාගේ දිවිදේරීම සඳහා ඒ ලොකු සතාව මරා දැමීම වැරදි නැtei කියලා හිතාගෙන හෝ යමෙක් ඒ වගේ දෙයකට ඉදිරිපත් වුණොත් ඔහුට ඇතිවන දෘෂ්ටිය වැරදි දෘෂ්ටියක්. ditthිගත සංපයුක්ත සිතක් ඇති වෙනවා. මරණ කොට ඇති වෙන එක නෙවෙයි. ඊට කලින් මරණ කොට ඇතිවන්නේ ද්වේෂ මූල සිතනේ. මේ විදිහේ දෘෂ්ටි බෞද්ධ වූ පමණින් මේ දෘෂ්ටි වලින් බේරිලා නැහැ කෙනෙක්. ditthi නොඑක ආකාරයෙන් උපදින්නට. නොඑක අවස්ථාවලදී උපදින්නට පුළුවන්. ඒකටයි හැමතිස්සෙම මේ අවදිව සිටින්නටයි කියන්නේ. අවදිව සිටින්නේ කියන්නේ සිහිය නුවණ කියන මේවා උපදවාගෙන යෝනිසෝ මනසිකාරය පවත්වමින් සිටින්නටයි කියලා උගන්වන්නේ ඔය කර්ම නිසා. ඒව නැත්නම් එක එකකට වැටෙන්නට පුළුවන්. සමහර විට කෙනෙක් හිතන්නට බැරි නෑ. අපි මොනවද කරන වැරදි? අපි මොනවත් වැරදි කරන්නේ නැtei කියලා. කරන්නේ නැති බව ඇත්ත. නමුත් වැරදි විදිහට හිතා ඉන්නටත් පුළුවන්. එහෙම කරන්නේ නැතිව හිතන්නටත් පුළුවන්. නේ පුළුවන්. ditthිගත සංපයුක්ත සිත් උපදින්නට පුළුවන්. ඒ ditthිගත සංපයුක්ත සිත් වල පමණයි ditthිය යෙදෙන්නේ. ලෝභ මූලයේ හතරයි. ඊළඟට මානය ditthිගත විප්පයුක්ත සිත්වල. මානය ditthියත් සමග යෙදෙන්නෙම නැහැ. ඒ මොකද මේ දෙකේ අරමුණු වෙනස්. ඒ නිසා ditthිය උපදිනකොට මානය උපදින්නේ නැහැ. මානය උපදින විට ditthිය නැහැ.
මානෙ උපදින්නේද ලෝභ මූල සිතෙහි. නමුත් ditthිගත විප්‍රයුක්ත සිත. ඒත් හැම විටම මානෙ උපදිනවා නෙවෙයි. ditthිගත විප්‍රයුක්ත සිත උපදිනවා. අපි ගන්නු කෙනෙක් සොරකමක් කරනවා. ඔහු දන්නවා ඒක වැරද්දක් කියලා. ඒ වැරද්දක් වුවත් ඔහු හොරකම කරනවා. ඒක වැරද්දක් නෙවෙයි කියලා හිතාගෙන නෙවෙයි කරන්නේ. ඒ නිසා ඔහුට ditthිගත බවක් නැහැ. එතෙන්දී උපදිනවා ඔහුට ditthිගත විප්‍රයුක්ත සිතක්. සොරකම් කිරීමේ අකුසලයේ සිදු කරමින් ditthිගත විප්‍රයුක්ත සිත උපදින්නේ. ඉතින් ditthිගත විප්‍රයුක්ත සිතෙහි ඒ අවස්ථාවේදී මානය උපදිනවා මේ කියන්න බෑනේ. ඔහුට එහෙම මානයක් ඇති කරගන්නට කාරණයක් නෙවෙයි ඒ වෙලේ මේ හොරකමක් කරන්නේ. මානය ඇතිවන්නේ තමා උසස් කොට ගැනීම හෝ තමන් සමාන කොට ගැනීම හෝ තමන් පහත් කොට සලකා ගැනීම හෝ වශයෙන් මානය ඇතිවන්නේ. එහෙම අවස්ථා හැම විටම යෙදෙන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවක හෝ එහෙම යෙදුනොත් ඒ යෙදෙන්නේ මානය යෙදෙන්නේ ditthිගත විප්‍රයුක්ත සිතේ. ඒ නිසා තමයි මානය ඇතැම් විටක යෙදෙන චෛතසිකයක් හැටියට අප පසුක ඉගෙන ගන්නවා. ඒක වෙනම කොටසක්ම දක්වනවා. ඒ පිළිබඳව අභිධර්මාර්ථ සංග්‍රහයේ එහෙම යෙදෙන අර කදාච යෝගී අනියත යෝගී චෛතසික පිළිබඳ. මානය ditthිගත විප්‍රයුක්ත සිත්වල යෙදෙන්නේ. ඒ ලෝභ ditthi මාන කියන තුන පිළිබඳව. එතකොට මේ ලෝභ ditthi මාන කියන මේ තුනම යෙදෙන සිත් වශයෙන් ගන්නවා නම් ඒ තුනම පිළිබඳව යෙදෙන සිත් ගණන දක්වනවා නම් දක්වන්නට තියෙන්නේ 8යි. ඒ 8න් 4ක ditthිය යෙදෙනවා. 4ක මානය ඇතැම් විටක යෙදෙනවා. එහෙමයි පෙන්වන්නට. ඊළඟට ලෝභත්‍රිකය ඊළඟට එන්නේ දෝෂ චතුස්කය කියලා. දෝෂ චතුස්කය කියන්නේ දෝෂ චෛතසිකය දන්නවනේ. දෝෂෝ ඉස්සා මච්චරියං කුක්කුච්ඡං කියන මේ චෛතසික 4. දෝෂ කියන්නේ තරහවනේ ද්වේෂය, ක්‍රෝධය වශයෙන් හිම නම් කරන ඒ ද්වේෂය. පටිඝය කියන්නේ තේටමයි. ඒ විරුද්ධාරම්මනෙහි Taman නොකැමැති අරමුණෙහි විරුද්ධාකාරයෙන් හැපෙන බව. ඒ නිසා ඒකට පටිඝ කියලා කියනවා. පටිහඤ්ඤති පටිඝෝ. අන්න ඒ ද්වේෂයක්. ඉස්සා කියන්නේ අපි ඉගෙන ගත්තානේ ඉස්සා පර සම්පත් අනුන්ගේ සම්පත් නොයිවසන ස්වභාවය. මච්චරිය කියන මසුරුකම නම් තමාගේ සම්පත් අන්‍යයන්ට සාධාරණ වනු එයින් ප්‍රයෝජන ගනු නොකමැති වන ස්වභාවය. ඒවා ඒ නිසා සංගවන ගතියක් තමාගේ සම්පත්. ඒක මච්චරිය. අනිත් එක තමා කුක්කුච්ච. කුක්කුච්චය කියවේ පසුතැවිල්ල. Taman කළ වැරදි නිසා හෝ නොකළ හොඳ ක්‍රියා ගැන හෝ සලකා ඇතිවන්නා වූ පසුතැවිලි කුක්කුච්චය. දැන් සමහර විට කෙනෙකුට තමා කරන ලද වැරදි ගැන මතක් වෙලා ඒව ගැන හිතලා පසුතැවෙන්නට සිදු වෙනවා. එහෙම පසුතැවෙන අවස්ථාවක් වෙතොත් ඒ අවස්ථාවේදී උපදනේ මේ කුක්කුච්චය. ඒ උපදින්නේම ද්වේෂ මූල සිත් දෙකෙහි. ඒ දෙක කොයි එකක් හෝ ඇති වෙන්නට පුළුවන් මේ දෙකේ. ඒ සිත් දෙකෙහි තමයි කුක්කුච්චය උපදින්නේ. දැන් එහෙම අවස්ථා කාටවත් ඇති වෙන්නට බැරි නෑ. Taman සමහර විටක එලෙස කතා නොකළ යුතු කෙනෙකුට වැරදි විදිහට කතා කළා නම් Tamanටම එය පස්සේ මතක් වෙලා මම මේ විදිහට කතා කළා හොඳ නැහැ කියලා සමහර විටක තමාගේ සිත පාරවා ගන්න. ඒ ගැන පසුතැවෙන අවස්ථා තිබෙනවා. එහෙම වෙනවා. අනේ කළ වැරද්දක් කියලා අකුසලයේ පිළිබඳව පසුතැවෙන. සමහරු කරන්නට බැරි වුණු කුසල් පිළිබඳවත් පසුතැවෙන. දැන් මේ දෙකම හොඳ දෙයක් හැටියට දක්වන්නේ නැහැනේ බුද්ධ ආගමේ. ඒවා හොඳ නැහැ. පසුතැවිල්ල කාටවත් හොඳ නැහැ.
කියන්නේ වැරදි සිදු වුණත් හොඳ කරන්නට බැරි වුණත් ඒක වරදක්ම තමයි. හොඳ කරන්නට බැරි වීමත් හොඳ නැහැ. එහෙම වුණත් ඒ ගැන පසුතැවි ඉන්නට නෙවෙයි වෙන්නේ. ඊළඟට වැරදි වලින් වළකින එකත් යහපතේ යෙදෙන එකත් කරන්න. අර ඒ ගැන පසුතැවුණයි කියලා Tamanට යහපතක් වෙන්නේ නැහැ. අයහපතක් මිසක. අනේ කුක්කුච්ච මේ කියන හතරම දැන් ඒන් ද්වේෂ මූල දෙසිතෙහි ඒකාන්තයෙන්ම යෙදෙනවා. ද්වේෂ මූල දෙසිත ද්වේෂයෙන් තොරව දක්වන්නට බැහැ. ද්වේෂයෙන් යුක්තයි ඒක. ඒ ද්වේෂ මූල සිතේ කීවේම ද්වේෂය සහිතවයි ඒ සිත හටගන්නේ. ඒ නිසා දෝෂ මූල සිත. ඒ ද්වේෂය උපදින්නේ නොකමැති අරමුණේ. මේ අනිෂ්ඨ අරමුණේ. ඒ අනිෂ්ඨ අරමුණේ කියන්නේ හොඳ නැtei කියා ඒකාන්තයෙන් එහි ඇති හොඳ නැති බවක් නිසා නොවන්නට පුළුවන්. තමා ඒ හොඳ නැtei කියලා සලකන. තමාට අනිෂ්ඨයි. එහෙම තිබෙනවනේ. ඒ පරිකල්පිතය කියන එක Taman සලකා ගන්න හැටියට හොඳ නැහැ. එහෙම අරමුණු තිබෙනවා. ඒ කොයි විදිහකින් හෝ ස්වභාව අනිෂ්ඨ ආරම්මණයක හෝ පරිකල්පිත අනිෂ්ඨ ආරම්මණයක හෝ එයිබගෙන හට ගන්නා වූ සිතක් තමා ද්වේෂ මූල සිත කියන්නේ. ඒ ද්වේෂ මූල සිත ද්වේෂයෙන් ඒකාන්තයෙන් යුක්තයි. ඒ ද්වේෂ මූල සිතේම තමා ඊර්ෂ්‍යාව උපදින්නේ. මසුරු කමයි කියන මච්චරිය ඇතිවන්නේ. කුක්කුච්චය ඇතිවන්නේ. ඊර්ෂ්‍යාව Taman කැමති හොඳ බොහෝම ආදරය කරන ආසා කරන මේ සලකන එහෙම කෙනෙකු පිළිබඳව ඇතිවන තත්වයක් නෙවෙයි ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව අනුන්ගේ සම්පත. කියන්නේ ඒ අන්‍යයා ওই සම්පත ඒ අවස්ථාවේදී Tamanට අනිෂ්ටයි. ඒ නිසා ඒ අනිෂ්ඨාරම්මනේ එල්බගෙන Tamanට උපදින්නේ ද්වේෂය. ඒ ද්වේෂයෙන් යුක්තවයි මේ ඊර්ෂ්‍යාව ඇතිවන්නේ. ඒ නිසානේ දැන් ඊර්ෂ්‍යාව ඇතිවන්නේ මේ ඉෂ්ඨාරම්මණයක එල්බගෙන නෙවෙයි. ඒක අනිෂ්ඨාරම්. Tamanට අනිෂ්ටයි ඒක. Taman අනිෂ්ට වශයෙන් සලකන. ඒ නිසා ද්වේෂයයි ඊර්ෂ්‍යාවයි ඒ අවස්ථාවේදී තියෙනවා. යම් කිසිවෙකුගේ සම්පතක් පිළිබඳව තමාට ඇති වෙනවා නම් ඊර්ෂ්‍යාව ඒ තැනත්තාගේ සම්පතේ කියන එක රූප සම්පත්තිය වෙන්නට පුළුවන්, ධන සම්පත්තිය වෙන්නට පුළුවන්, ථානාන්තර සම්පත්තිය වන්නට පුළුවන්, නොඑක ඒව සම්පත්. ඒ කවර සම්පතක් හෝ තමාට අනිෂ්ටයි ඒක. Taman ඒකට කැමති නෑ, ප්‍රිය නෑ. ඒ නිසා Taman ඒකට ඊර්ෂ්‍යාව උපදවා ගන්නවා. එතකොට ද්වේෂයයි ඊර්ෂ්‍යාවයි කියන මේ ධර්මත් එක්ක ඒ ද්වේෂ මූල සිතෙහි අනිත් ධර්මත් එක්ක උපදිනවා. ඒ වෙලේ නෑ මච්චරිය, ඒ වෙලේ නෑ කුක්කුච්චය. තේරුණානේ? ඊළඟට Tamanගේ දෙයක් පිළිබඳව සමහර විටක පොතපත පිළිබඳව Taman අය දෙයක් පිළිබඳව එහෙම මසුරුකම් ඇති වෙනවා. හැබැයි හැම එකක්ම මසුරුකමට දාන්නත් බෑ. දැන් සමහර විටක කෙනෙක් පොතක් අරන් ගියොත් කවදාවත් ආපහු ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ පොත ආපසු ලැබෙන විට ඒකේ තිබුණු තත්වයෙන් නෙවෙයි. ඒක පරණ සාප්පුවකින් ගත්ත දෙයක් වගේ ලැබෙන්නේ. එහෙම කෙනෙකුට පොතක් ඉල්ලුවාම Taman ඒක දෙන්නට කැමති නොවන ගතියක් සමහර විටක ඇති වෙන්නට පුළුවන් මේ කාරණේ ගැන සලකලා. එහෙම අවස්ථාවලදී ඒක ඒකාන්තයෙන්ම මසුරුකමට දාන්න බෑ. බෑ මොකද කවුරු වුණත් දැනගන්නට ඕන කාගෙන්වත් යමක් ලබා ගත්තාම එය ආපහු පරස්පරෙන් පාවිච්චි කරලා දෙන්නට. එහෙම නැතුව Taman මේක Tamanට අයත් දෙයක් හැටියට තබාගෙන එහෙම නැත්නම් ඕන විදිහකට පාවිච්චි කරලා නිකන් රොඩක් වගේ ආපහු ගෙනත් දෙනවා නම් ඒක හොඳ නෑනේ. ඉතින් එහෙම අවස්ථාවක් තිබෙනවා. සමහර අවස්ථාවක් තිබුණා මේ උප්පලවන්නා මෙහෙණින් වහන්සේගෙන් උදායි කියන හාමුදුරුවෝ මේ නානකඩේ ඉල්ලුවා. එහෙම අවස්ථාවක් තිබුණා. ඉතින් උදායි ඒ උප්පලවන්නා මෙහෙණින් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ. ඉතින් මෙහෙණින් වහන්සේ කිව්වා අපි ස්ත්‍රී වර්ගය අපට ඒ තරම් ලාභ ලැබෙන්නේ නැහැ. අපිට තිබෙන්නේ මෙන්න මේ විදිහේ මේ සිවුරු ටිකක්. එයින් එකක් තමයි නානකඩේ.
පෙරත්ත ඉල්ලනවා නොදී බෑ. ඒ උදායි හාමුදුරුවන්ටත් නරක අදහසකුත් ඇති වුණා. මේ නානකඩේ ඉවත් කරනකොට මේ උපලවන්නා මෙහෙණින් වහන්සේගේ ශරීරයත් බලා ගන්නට යොමනාව කළේ. ඒකට ඉඩක් සැලසුවේ නෑ. මේ මෙහෙණින් වහන්සේලා අන්දින සංකච්ඡිකාව කියලා එකක් තියෙනවා ඇඳුමක්. ඒකෙන් මේ සුදුසු පරිදි ශරීරය වසාගෙන නානකඩේ දුන්නා. දීලා අහසට කන්න කියලා ගියා. බුදුරජාණන් වහන්සේට මේ කාරණය දැනගන්නට ලැබිලා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයකුත් ඒ අවස්ථාවේදී පැනෙවුවා. දැන් ඒ අවස්ථාවේදී අර නානකඩේ ඉලා සිටි අවස්ථාවේදී අපි ස්ත්‍රී වර්ගය අපට ඒ තරම් ලැබීම් නැතේ අපට තිබෙන්නේ මෙපමණයි කියලා කීවේ ඒ මසුරුකම නිසා නෙවෙයි. ඒ මසුරුකමක් ඇති වෙන්නට බෑ. ඒක කාරණේ ඇත්ත. ප්‍රකාශිතයි. ඉතින් ඒ නිසා තේරුම් ගන්නට ඕනේ හැම දෙයක්ම මසුරුකමින්ම නෙවෙයි නොදෙන්නේ. සමහර විටක ලෝභය නිසා නොදෙන්නට පුළුවන්. මසුරුකම නිසාම නෙවෙයි ලෝභය නිසා නොදෙන්නට පුළුවන්. ඒ දෙක තේරුම් ගන්නට ඕනේ. මේ අවස්ථාවලදී ඇතිවන විට මසුරුකමද ඒක ලෝභය. ඒ දෙකක් මිසක එකක් නෙවෙයි. ඒකත් තේරුම් ගන්න. ලෝභය උපදින්නේ ලෝභ මූල සිතෙහි. මසුරුකම උපදින්නේ ද්වේෂ මූල සිතෙහි. ඒ නිසා ධර්ම දෙකක්. සමහරු මසුරුකමටම ලෝභකමෙන් කියනවා. එහෙමත් කියන්නේ දෙක වෙනස්. ඒ මසුරුකමෙත් තිබෙනවා අනුන්ගේ දීන් පවා වළක්වන මසුරුකම තිබෙනවා. සමහරු Taman නොදෙන එක වෙනම කාරණයක්. අනුන්ද දෙන එක වළක්වනවා. ඒ කොයි එක වුවත් ඒ උපදින ඒ මසුරුකම මොන සිතේද ඇතිවන්නේ? ද්වේෂ මූල සිතේ. ඒක මතක තබා ගන්න. ද්වේෂ මූල සිතෙහි උපදින. ඒකට එහෙම අවස්ථාවක් ඇති වුණු කල්හි මට තරහ යන්නේ නැහැ, මට තරහ සිත් උපදින්නේ නැtei කියලා හිතා ගන්න බෑ. ඒ තරහ සිතක් ඒක. යන්නේ ද්වේෂයේ තිබෙන ඒ සිතෙහි. ඒකට දෝෂ, ඉසා, මච්චරිය, කුක්කුච්ච කියන මේ හතරම උපදින්නේ ද්වේෂ මූල දෙසිතෙහි. ඒ පිළිබඳ සංප්‍රයෝග නැහැ. නමුත් කාරණේ තේරුම් ගන්නට ඕනේ කුමක්ද? මේ හතරින් ද්වේෂය ඒකාන්තයෙන්ම ද්වේෂ මූල දෙසිතෙහි යෙදෙනවා. ඊර්ෂ්‍යාව, මාත්සර්ය, හා කුක්කුච්චය කියන මේ තුන යෙදෙන්නේ වෙන වෙනම යම් කිසි විටක. ද්වේෂ මූල සිත ලැබෙනවා මේ තුනම නැති. මේ තුනෙන් යම් කිසිවක් උපදින විට අනිත් දෙක ලැබෙන්නට බෑ ඒ සිතෙන්. ඊර්ෂ්‍යාව ලැබෙන විට මසුරුකම කුක්කුච්චය නැහැ. මච්චරිය ලැබෙන විට ඊර්ෂ්‍යාව කුක්කුච්චය නැහැ. කුක්කුච්චය ලැබෙන විට ඊර්ෂ්‍යාව මච්චරිය නැහැ. නමුත් ඒ තුනෙන් කොයි එකක් යෙදෙතත් ඒ යෙදෙන්නේ ද්වේෂ මූල සිතෙහි. ඒ නිසා එතන ද්වේෂය තිබෙනවා. එතකොට මේ ද්වේෂ මූල සිතේ පමණයි මේ දෝෂ චතුස්කයේ යෙදෙන්නේ. ඒ මුලින්ම කියවෙන ද්වේෂය ඒකාන්ත වශයෙන් හැම විට මේ සිතෙහි යෙදෙනවා. ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන මේ තුන සුදුසු පරිදි අවස්ථානුකූලව ඇතැම් විටක යෙදෙනවා. ඒවා යෙදෙන්නේ වෙන වෙනම කියලා තේරුණා. ඒ දෝෂ චතුස්කය. ඊළඟට එන්නේ තීන මිද්දබ්බය කියලා. තීනය මිද්දය. අප දන්නවා තීනයේ කීවේ අකුසල් සිත්හි උපදනා සිත මැලි කරන ස්වභාවය. මිද්දේ කීවේ ඒ අකුසල චිත්ත සංප්‍රයුක්ත චෛතසිකයන්ගේ ගිලාන ස්වභාවය, ගිලන් කරන බව කියන ධර්ම දෙකක්. ඒ දෙක වුණොන් කවදාවත් වෙන් කරන්නට බැරි විදිහට එකටමයි උපදින්නේ. ඒවා වෙන් වෙන්නේ නැහැ. වෙන් වෙන්නේ නැtei කියන්නේ තීනේ වෙනමයි, මිද්දේ වෙනමයි එහෙම උපදින්නට බෑ. දැන් අර ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්කුච්චය කියන ඒවා එකට යෙදෙන්නේ නැහනේ. ඒවා යෙදෙනවා නම් වෙන වෙනමමයි යෙදෙන්නේ. එහෙම නෙමෙයි තීනයයි මිද්දයයි. තීනයයි මිද්දයයි යෙදෙනවා නම් එකටමයි යෙදෙන්නේ. ඒ එකටම යෙදෙන්නේ ඇතැම් විටක. ඒකත් මතක තබන්න. තීන මිද්ද කියන ඒවා හැම විටම යෙදෙනවා නෙවෙයි. ඒ යෙදෙන අවස්ථාවක් වෙතොත් යෙදෙන්නේ අකුසල් සිත්වල තිබෙන සසංඛාරික සිත් පහයි. ලෝභ මූලයෙහි සසංඛාරික සිත් කීයක් තිබෙනවද? 4ක් තිබෙනවා. ද්වේෂ මූලයෙහි සසංඛාරික සිත් 1ක් තිබෙනවා. දන්නවනේ සසංඛාරික සිත් කීවේ සෝමනස්ස සහගත, ditthිගත, සම්පයුක්ත සසංඛාරික සිත්. සෝමනස්ස සහගත, ditthිගත, විප්පයුක්ත
සසංඛාරික සිත. උපේක්ෂා සහගත දිට්ඨිගත සංපයුක්ත සසංඛාරික සිත. උපේක්ෂා සහගත දිට්ඨිගත විපයුක්ත සසංඛාරික සිත. දෝමනස්ස සහගත පටික සංපයුක්ත සසංඛාරික සිත. මෙන්න මේ පහ. ඒ පහේ තමා තීන මිද්ද දෙක යම් කිසි විටක උපදිනවා නම් උපදින්නේ. ඒ දෙක ලැබෙනවා. ඒ කියන්නේ සසංඛාරික සිත් පහ ලැබෙනවා තීන මිද්ද නැතිව. දැන් කොයි වෙලාවකවත් සසංඛාරික සිතක් ලැබේ නම් ඒ අකුසල් සිත් අකුසල් වල එන සසංඛාරික සිත් පහ අතුරෙන් යම් කිසි සිතක් යම් කිසි කෙනෙකුට යම් කිසි අවස්ථාවකදී ලැබේ නම් ඒ අවස්ථාවේදී ඒ කාන්තයෙන්ම තීන මිද්ද දෙක තිබෙනවායි කියලා ගන්න එපා. එහෙම නෙවෙයි. තීන මිද්දේ කියන මේ ස්වභාවයන් යම් කිසි අවස්ථාවකදී සිතක ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ අකුසලයන්හි එන සසංඛාරික සිත් පහ අතුරෙන් යම් කිසි සිතක. ඒකයි තේරුම් ගන්න. ඒ නිසා තීනම් විද්ධං පංචසු සසංඛාරික චිත්තේසු කියලා එනවා. සසංඛාරික සිත් පහයි. ඊළඟට විචිකිච්ඡා. විචිකිච්ඡා සංපයුක්ත සිතෙහි. ඒක පේනවානේ. විචිකිච්ඡා සංපයුක්ත සිත් තිබෙන්නේ ඒකයි. අනේ විචිකිච්ඡා සංපයුක්ත සිතෙහි ලැබෙන්නේ. ඒක සිතකමයි ලැබෙන්නේ. සසංඛාරික සිත් පහක් තියෙනවා. ඒ නිසා තීන මිද්‍යයන් ලැබෙන සිත් තිබෙනවා පහ. ඇතැම් විටක යෙදුණා පහක්. ඒ දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන හතර යෙදෙන සිත් තිබෙනවා දෙකක්. ලෝභත්‍රිකේ යෙදෙන සිත් තිබෙනවා 8ක්. එයින් ලෝභය 8ෙම යෙදෙනවා. දිට්ඨිය දිට්ඨිගත සංපයුක්ත සිත් 4ෙහි මානය දිට්ඨිගත විපයුක්ත සිත් 4. ඊළඟට එන්නේ ඒක ලේසි කියන්නට සෝභන සාධාරණ චෛතසික. සෝභන චෛතසික ඊළඟට එන්නේ සෝභන සාධාරණ චෛතසික 19ක් තිබෙනවා කියලා අප දැනගත්තා. සද්ධා, සති, විරියොත්ප්ප, අලෝභ, දෝෂ, తත්‍ර මජ්ජත්තතා, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදිතා, චිත්ත මුදිතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජකතා, චිත්තුජ්ජකතා කියන ඒ 19. ඒ 19 හැම සෝබන සිත්වලම ලැබෙනවා. සෝබන සිත් තිබෙන්නේ කීයද? 59යි. එහෙම නැත්නම් අර විස්තර ක්‍රමයේ දක්කල 91යි. 59ක් වූ හෝ 91ක් වූ සෝබන සිත්වල සෝබන චෛතසික 19 ලැබේ. ඒ තමයි ඒ පිළිබඳ සංප්‍රයෝග ණය. චෛතසික 19 සිත් 59ක් නැත්නම් 91ක් තිබෙනවා සෝබන ඒ සිත් වල ලැබෙන. ඊළඟට විරති චෛතසික 3. ඒ විරති චෛතසික 3 පිළිබඳව එන්නේ විරතියෝපන තිස්සෝපි ලෝකුත්තර චිත්තේසු සබ්බථාපි නියතා ඒකතෝව ලබ්භಂತಿ ලෝකයේසු පන කාමාවචර කුසලේස්වේව කදාචි සම්දිස්සන්ති විසුම් විසුම් කියලා අභිධර්මාර්ථ සංග්‍රහ පාඨය. එයින් කියන්නේ විරති චෛතසික 3 වනාහි ලෝකෝත්තර සිත් 8හි හැම විටම නියත වශයෙන්ම එකටම ලැබෙයි. ලෝකෝත්තර සිත් 8ක් තිබෙනවා. ඒ ලෝකෝත්තර සිත් 8හි විරති චෛතසික 3 සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ 3 එකටම යෙදෙනවා. වෙන වෙන්නේ නැහැ. සම්මා වාචාවක් තිබෙනවා, සම්මා කම්මන්තයක් තිබෙනවා, සම්මා ආජීවයක් තිබෙනවා. අප දන්නවා ලෝකෝත්තර සිත් 8 කියන්නේ නිර්වාණය අරමුණු කරමින් උපදනා වූ සිත් 8. ඒකාන්ත වශයෙන් නිවන අරමුණු කරමින් උපදනා වූ සිත් 8යි. ඒ 8හි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒ විරති චෛතසික 3 මාර්ග සිත්වල නම් මාර්ගාංග වශයෙන්ම ලැබෙනවා. ඒ වගේමයි මාර්ගාංග වශයෙන් තමා ඒ ඵල සිත්වලත් ලැබෙන්නේ. නමුත් මේ මාර්ග කෘත්‍යය සිදු කරමින් නෙවෙයි එතන ලැබෙන්නේ. එතන තිබෙන්නේ ඵල බව. එනිස් කොමාරී ඒ 8 සිත් 8හිම මේ විරති 3 නිර්වාණය අරමුණු කරමින් උපදින්නේ. අනිත් ධර්ම මෙන්න සිතෙහි උපදනා වූ ඒ හැම දෙයක් ඒ සිත අරමුණු කරන්නේ නිවන බැවින් ඒ සමග උපදනා වූ ධර්ම සියල්ලම නිර්වාණය අරමුණු කරමින් උපදිනවා. එතකොට
විරති චෛතසික 3 ලෝකෝත්තර සිත් 8හි හැම විටම නියත වශයෙන්ම එකටම ලැබෙනවා. ලෝකයේ සුපන ලෞකික සිත් අතුරෙන් වනාහි කාමාවචර කුසලේස් වේව කදාචි සම්දිස්සන්ති විසුම් විසු. ලෞකික සිත් දැන් ලෞකික සිත් 81ක් තිබෙනවා. ඒ 81ක් සිත් අතුරෙන් කාමාවචර කුසලේස් වේව කාමාවචර කුසල් සිත් වලම වෙනේවල නෙමෙයි. එතකොට 81ක් වූ ලෞකික සිත් අතුරෙන් කාමාවචර කුසල් සිත් වල පමණයි. කුසල් සිත් වලම පමණක්. යෙදෙනවා කොහොමද? කදාචි කිසි විටක යෙදෙන්නේ. දැන් මේ වේලාවේ අපට උපදනා වූ කාමාවචර කුසල් සිත් වල විරතිය දෙන්නේ නැහැ. අපි මේ වේලාවේ යම් කිසි අකුසලයක් කරන්නට තිබෙන බවකින් වළකිනවා නෙවෙයි. මේ වෙලාවේ අපට තිබෙන්නේ බණ ඇසීමේ චේතනාව හා බණ කීමේ චේතනාව. මිසක යම්කිසි වරදකින් වැළකීමේ චේතනාවෙන් යුක්ත වූ විරතියකුත් නෙවෙයි තිබෙන්නේ. ඒ නිසා අපට මේ අවස්ථාවේදී විරතිය යෙදෙන්නේ නැහැ. අනේ. එතකොට කාමාවචර කුසලයේසේව කදාචි කිසි විටකයි යෙදෙන්නේ. ඒ අකුසලයකින් වළකින කොටයි උපදින්නේ. කදාචි සම්දිස්සන්ති කිසි විටක දක්නා ලැබෙත් විසුම් විසුම් කීවේ වෙන වෙනම මේ තුන කොයි වේලාවකවත් එකට උපදින්නට බෑ. ඒ කාමාවචර කුසල් සිතේ හේතුව ඒ තුනට අරමුණු වෙනස් වෙනවා. සම්මා වාචා විරතිෙහි අරමුණ නෙවෙයි සම්මා කම්මන්ත විරතියට තිබෙන්නේ. සම්මා වාචා කම්මන්ත කියන දෙකේ අරමුණ නෙවෙයි සම්මා ආජීවයට. ඒ නිසා ඒ අවස්ථාව අනුව ඒ අරමුණු ගැනීම ගන්නා අරමුණ අනුව වෙනස් වෙනවා උපදනා වූ විරතිය. එබැවින් කායික වරදකින් වළකින විට සම්මා කම්මන්ත විරතිය. වාචසික වරදකින් වැළකීමේදී සම්මා වාචා විරතිය. ජීවිකාව සඳහා කරන වැරදි ක්‍රියාවකින් වළකිනකොට සම්මා ආජීව විරතිය යෙදේ. ඒ විදිහට විසුම් විසුම් වෙන වෙනමයි යෙදේ. ඒකට කාමාවචර කුසල් සිත් වල පමණයි ලෞකික සිත් අතුරෙන් විරතියින් යෙදෙන්නේ. ඒක මතක තබා ගන්න. වෙන සිත් වල ලැබෙන්නේ නැහැ. දැන් රූපාවචර සිත්, අරූපාවචර සිත් ඒවල ලැබෙන්නේ නැහැ. ඒ කුසල් සිත් වලවත් ලැබෙන්නේ නැහැ විරතියින්. කාමාවචර කුසල් සිත් වල පමණයි ලැබෙන්නේ. අනිත් ලැබෙන සිත් තමයි ලෝකෝත්තර. එතකොට විරතියින් ලැබෙන සිත් කීයද තියෙන්නේ? 16යි. විරතියින් සිත් 16ක ලැබෙනවා. කරුණා මුදිතා කියන සිත්. අපිට වෙලා නැතුවද? අපි අනිත් දවසේ එතන සිට කියමු. කරුණා මුදිතා හා පඤ්ඤා කියන මේවා ගැනයි අනිත් දවසේ කියන්නට තිබෙන්නේ. ඒ ටික අනිත් දවසේ අපි කතා කරමු. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සීයතං සිද්ධි චේතනෝ විද්‍යා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සීයතං සිද්ධි චේතනෝ විද්‍යා සබ්බේ ධම්මානාති යදා පඤ්ඤාය පස්සීයතං සිද්ධි චේතනෝ විද්‍යා දුක්ඛපත්තා දුක්ඛාපත්තා විඛයා දුක්ඛපත්තා දුක්ඛා සති පාදං ආකාශත්තා කුම්මත්තා දේවානාගාමී සිකා කුම්මත්තං විස්වා සංගතං සාසනං ආකාශත්තා කුම්මත්තා දේවානාගාමී සිකා කුම්මත්තං විස්වා සංගතං සාසනං ආකාශත්තා කුම්මත්තා දේවානාගාමී සිකා කුම්මත්තං විස්වා කුම්මයන්තු වංසදං